සාදුකාරයක් පවත්වමු. මේ අවස්ථාවට වැඩම කරලා ඉන්න අපේ අනුරාධපුර විහාර පළතුගම ශ්‍රී සුගත මහා විහාරාධිපති, ඒ වගේම අපේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අපේ විසාපාලක දුරන්ද නේද? නායක හමුදුරන් වහන්සේ අපේ අවසරයි අපේ ගුණගල ශ්‍රී ඥානාලෝක ස්වාමීන් වහන්සේ, ඒ වගේම ගිනියාගල ශ්‍රී විද්‍යාරාජ පිරිවෙනේ කරුණාධිපති ගාල්හිල කීගිය ශ්‍රී කුෂ්ඨගිරි මහා විහාරාධිපති අපේ පඬිත අම්පාරේ ධම්මික ස්වාමීන් වහන්සේ, ඒ වගේම අපේ ගිනියාගල විද්‍යාරාජ පිරිවෙනේ පාලි විශේෂාර අපේ ධර්මාචාර්ය ගවගම සෝමානන්ද පඬිත් හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේ අවසරයි අපේ අනුරාධපුරයේ සිට විශේෂයෙන්ම මේ අවස්ථාවේ සහභාගී වෙලා සිටින අපේ දායක මහත්මීන්, ඒ වගේම දැනගන්න ලැබිච්ච විදිහට තම්පහ මේ උඩුගම්පලාගේ ප්‍රදේශවල අපේ දායකත්වය දරන අපේ දායක මහත්මීන් ඉන්නවා. ඒ නිසා මේ සියලුම දෙනා විශේෂයෙන්ම මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින ඉතාම ශ්‍රේෂ්ඨ ගණයේ මහා ශාසනික කාර්යභාරයක් සේවාවක් ඉටු කරා. මේක පින්කම එක පැත්තකින් අනිත් මහා ධර්ම ව්‍යාපාරය. ඒ කියන්නේ අනගාരിക ධර්මපාලතුමා මේ ධර්මදීපය තුල ඉඳගෙන මුළු මහත් ලෝකයටම ප්‍රකාශයට පත් කරපු දෙයක් තිබුණා. මේ විශේෂයෙන්ම මේ සම්බුද්ධ ශාසනය රකින්න ඕනේ කියලා. ඒ විශේෂයෙන්ම අනුරාධපුර මේ වල්මි වෙලා තිබුණ බුදුජානක වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙච්ච ඒ ගයාව බෞද්ධ අයිතියට පවර ගැනීමේ මහා සත්කාරතාවලු මහා බෝධි සමාගමක ආරම්භ කරා. ඊට පස්සේ එයටම එකතු වුණා ඇමරිකාවේ සිට පැමිණි හෙන්රි ස්ටීල් වෝල්කර්තුමා. ඊට පස්සේ ඒ සටනටම අපේ නායක හමුදුරන් වහන්සේලා ඉක්කගලි සුමංග රත්මල් ධර්මාරාම ආදී නායක ස්වාමීන් වහන්සේලා ඉදිරියට වෙලා ඒ ගෙන ගියපු ඒ බෞද්ධ ව්‍යාපාරයේ මුදුන් පැමිණවීමක් තමයි 1956 වර්ෂයේදී විශේෂයෙන්ම කලෙදි දැක්කේ. මෙතෙක් ලංකාවේ පුස්කොළ පොත්වල ආරක්ෂා කරගෙන ආවේ මාතලේ අලු විහාරයේදී කරන ලද හැවි සංග්‍රහණයෙන් පස්සේ විශේෂයෙන්ම මේ රට දැමිනිතියා සහාය පැමිණි වේලාවකදී අනුරාධපුර ප්‍රදේශයේ ඉඳලා මේ සියලු මහා සංඝ රත්නය ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන කටපාඩමින් පවත්වගෙන ආපු අලු විහාරයේදී නැත්නම් ආලෝක විහාරයේදී ත්‍රිපිටකාරූඪ කරා කියන තමයි අපිට ප්‍රධාන වෙන්නේ. ඊට පස්සේ එම ත්‍රිපිටකය වරින් වර විවිධ තැන්වල සංරක්ෂණය වුණා. ඒ කියන්නේ පැරණි පුස්කොළ පොත්වල. ඊට පස්සේ ඒක තැන් වලින් එකතු කරගෙන පොරණ වජිර ඥාන හාමුදුරුවෝ, ඒ වගේම තව ගොඩාක් අපේ හිටපු විද්වතුන් බොහෝ දෙනෙක් එක්රාශි කරගෙන 1956 දී මේක බුදුජානක වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 2500ක් පිරෙන සම්බුද්ධ ජයන්තියේදී ත්‍රිපිටක ග්‍රන්ථමාලාවක් කියලා ඒක දැක්වුවා. ඒක මේ සාමාන්‍යයෙන් මේ අපි කියන මේ මුද්‍රණාල වලින් කරන මේ විදිහේ ග්‍රන්ථවල තමයි පොත් බැඳලා ඒ කටයුත්ත කරේ. ඒ ඉදිරිදක්වපු ඒ අවස්ථාව නිමිති කරගෙන දැන් අපි මේ ඉන්න තැන අපි දන්නවා 1949 විතර ආරම්භ කරේ දීසනායක මහත්තයා මේ ව්‍යාපාරේ ගල්ලු ව්‍යාපාරේ ආරම්භ කරලා ලංකාවේ විවිධ ප්‍රදේශ වලින් ජානපතිකයන් ගෙනල්ලා පදිංචි කෙරෙව්වා. ඒ වැඩබිම තමයි අපි දැන් මේ ඉන්නේ. ඒ ස්ථානයේ ඉඳගෙන තමයි යලහර පසුමුණක් සකස් කරේ. ඊට පස්සේ ඒ වාර ව්‍යාපෘති හරහා විශේෂයෙන්ම විශාල ප්‍රමාණයක් මඩකලපුව දිස්ත්‍රික්කයේ දක්වාම සිංහල බෞද්ධ මහා පිරිසක් ලක්ෂ ගාණක් මෙහාට ගෙනල්ලා ඉඩකඩම් දීලා ගෙවල් දොරවල් දීලා පදිංචි කරවලා ඒ කටයුතු කරා. ඒ ආරම්භක ස්ථානයේ මේ ස්ථානයේ පැරණි පිරිසක් හිටියා. ඒ කටයුතු සම්බන්ධ වෙච්ච ඉංජිනේරු මහත්වරු ඇතුළු සියලු දෙනාම ඒ අය එකතු වෙලා හදාගත්ත බෞද්ධ මධ්‍යස්ථානයක් මේ ස්ථානය තරුණ බෞද්ධ සංගමය කියලා. ඒ ස්ථානයේ තමයි ඉඳගෙන තමයි මුළු අම්පාර දිස්ත්‍රික්කයේම ධර්මය ප්‍රචාරය කරන්න යෙදුනේ. ඒ අවස්ථාවේ ඒ ඉන්න පිරිස මේ ස්ථානයට ගෙනල්ලා ධර්ම දේශනා පැවැත්වුවා. ඒ බෞද්ධ අය අතර හිටියා නාරද හිමි කියලා අහලා ඇති. ඒ වගේම මේ වැලමිටියාවේ මහඳුනේ මේ
අපි කතා කරන ගොඩාක් අපේ කොටිකාවත් ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් මෙතනට ඇවිල්ලා ධර්ම දේශනා කළා. මේ අතරත වැඩ සිටිය ස්වාමීන් වහන්සේ නමක් තමයි අධිකරණ නායක ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකාය අධිකරණ සංඝ නායක දර්ශන චක්‍රවර්ති හේපිරේදර ඥානසීය නායක හාමුදුරුවෝ. උන්වහන්සේ මෙතන විහාරස්ථානයක් විදිහට ආරම්භ කරලා මෙහි වැඩම කරන්නට යෙදුනා බණ්ඩාරවැල පඤ්ඤාවංශ නායක හාමුදුරුවෝ කියලා ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ දෙමළෙන් ධර්ම දේශනාදී පවත්වන්න යෙදුණා. නිසා උන්වහන්සේ තමයි අවුරුදු 50කට විතර ආසන්න කාලයක් මේ 2000 අපවත් වෙනකම්ම උන්වහන්සේ මෙහි වැඩ හිටියා. උන්වහන්සේගේ ශිෂ්‍යයන් ශිෂ්‍ය පරම්පරාව විදිහට අපි වැඩ ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපිට සම්බන්ධයි රත්නපුර ඒ මුද්දුව ශ්‍රී සුමන පිරිවෙන ආදී අපේ නායක හාමුදුරන්ගේ ඥානලෝක නායක හාමුදුරන් වහන්සේගේ මූලයන් පවතින්නේ එහි. ඉතින් මේ නායක හාමුදුරුවෝ ආරම්භ කරපු මේ විහාරස්ථානයේ පළමුවෙන් ආරම්භ කරපු දහම් පාසල නම් තිබුව ජයන්ති දහම් පාසල කියලා. මේ ජයන්ති දහම් පාසල කියලා දෙය පැවැත්තුවා. ඒකට හේතුව තමයි රෝහණේ බුද්ධ ජයන්ති. ඒ බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව එළි දක්වන්නේ 1956. එතකොට අන්නේ විදිහේ පොඩි සම්බන්ධ ගණටියක් තියෙනවා. ඒක මොකද මේක එක්තරා විදිහක සම්දිස්ථානයක් මෙතන කියලා අපේ නායක හාමුදුරුවෝ වහන්සේට හිතක් පහළ වුණා. මේ විදිහට අපේ දායක පිළිතුරු සම්බන්ධ කරගෙන විශේෂිත පරිත්‍යාගශීලී අපේ ඥානපති මහත්මාත්මී සම්බන්ධ කරගෙන මේ විදිහේ පූජාවක් පවත්වන්න ඕනේ කියලා. ඉතින් ඒක සුදුසුම ගණේ තැන. ඒ නිසා මේ ස්ථානයේ විශේෂයෙන්ම වරින් වර පිරිවෙන්න ආරම්භ කරා. විද්‍යා සාගර පිරිවෙන කියලා 1963 විතර ආරම්භ කරපු පින්කමක් තිබුණා. ඒක 1969 විතර වගේ ආවෝ මේ කියලා ගියා. ඊට පස්සේ 1981 දී විද්‍යා රාජ පිරිවෙන කියලා නැවත පිරිවෙනක් ආරම්භ කරා. ඒ පිරිවෙනේ පරණපති හාමුදුරුවෝ ආචාර්ය මණ්ඩලයේ මේ ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේලා බොහෝ පිරිසක් මේකින් අධ්‍යාපනය ලැබලා උසස් අධ්‍යාපනයට රත්නපුර ලම්පහාදී ප්‍රදේශවල තමයි වැඩිපුරම ඉන්නේ. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා මේ බිහි කරපු ස්ථානයට මේ විදිහේ ත්‍රිපිටකයක් පරිත්‍යාග කිරීම බොහෝම වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපේ හිතේ ඥානසීය හාමුදුරුවෝ මතක් කරොත් උන්වහන්සේ ආරම්භ කරපු මහා සේවාවක් තමයි පාඨකඩ සර්වෝදය භික්ෂු පුහුණු ආයතන. මේ ඇමරිකාවේ සර්වෝදය ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා තමයි ආරම්භ කරේ. දහස් ගාණක් ස්වාමීන් වහන්සේලා රට පුරා මම ගියා පොළොන්නරුව පැත්තේ මකමුණ ප්‍රදේශයේ වගේ හැමතැනම යනකොට ඒ ස්වාමීන් වහන්සේලා ගම්බිම් දියුණු කරනවා. ඒ සමාජ සේවා ආරම්භ කරලා එහෙම කරලා කරනවා. ඒවා පහළ වුණේ ඒකත් එක්ක. ඉතින් එහෙම පාවිච්ච ඒ ආයතනය දැන් නම් ටිකක් අක්‍රිය වෙලා ඉතන පිරිවෙනක් තමයි පවත්වාගෙන යන්නේ කල්මන්නේ. නමුත් ඒ කාලේ ඒක මහා විශාල සේවාවක්. උන්වහන්සේ ඒකට මුල්ගල් තිබ්බා. 1970 ගණන් වල වගේ මුල්ගල් තියෙන දවසේ එනකොටම එම්පිට ගෙදර කියන්නේ ගම්පහ දිස්ත්‍රික්කේ ගමක්නේ. මිරිගම පැත්තේ ගමක්. ඉතින් මේ එහි දැන් මේ සකල සූර්ය වලව්වේ හාමිනේ කියන්නේ ඥානසීය හාමුදුරුවෝයි අපේ හාමුදුරන්ට මේ කියන්නේ මහා පිටව සම්බන්ධනා කියපු ඥානවාසන අධිකරණ නායක හාමුදුරුවෝ දෙන්නගෙම අම්මා මේ දැන් දිවංගත වෙලා අනිවිඩේ ලැබෙනවා ඥානසීය හාමුදුරුවෝ. දැන් මුල්ගල් තියන්න සූදානම්. දැන් උන්වහන්සේ තීරණය කරන්න ඕනේ එක්කෝ අම්මගේ අවමුගලට යනවද නැත්නම් මේ භික්ෂු පුහුණු ආයතනෙට මුල්ගල් තියෙනවා. උන්වහන්සේ තෝරගත්තේ මොකක්ද? තෝරගත්තේ සර්වෝදය භික්ෂු පුහුණු ආයතනයේ මුල්ගල් තැබීම තමන්ගේ අම්මගේ මේ අවමුගලට වඩා. ඒකට ජාතියට මොනතරම් ශ්‍රේෂ්ඨ කර්තව්‍යයක් කරපු මහා යතිවරයන් වහන්සේලාද කියන එක පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ බඳු සේවාවක් කරපු ඒ ස්වාමීන් වහන්සේ ආරම්භ කරපු මේ විද්‍යාස්ථානයට ඔබ හැමදෙනාම මහා පරිත්‍යාගයක් සිදු කරන්නට යෙදෙනවා. මේක ඉතින් මේ අපිට කියන්න බෑනේ වෙන යමක් පූජා කරනවා නම් අපිට ඒක පූජා භාණ්ඩයක් කියන්න පුළුවන් නෑ. මේක තමයි බුදුජානක වහන්සේගේ ධර්මය. ඒ තෙවලා ධර්මය. ඒ කියන්නේ උන්වහන්සේගේ ශ්‍රී මුඛ භාෂිත ධර්මය නවාංග සත්තු ශාසනය කියලා කියනවා නේද? ඒ වගේම 84000ක් ධර්මස්කන්ධය කියලා කියනවා නේද? ඒ මහා ධර්මයේ තමයි අපි මේ විදිහට පුස්තකාරූඪ කරපු ඒ ධර්මයේ තමයි අපි මේ බෞද්ධ මධ්‍යස්ථානයේට නේද පූජා කරන්නේ. ඒක මහා පිනක් ධර්ම දානය. ඒතකොට ධර්ම දානය කියලා කියන්නේ ශ්‍රේෂ්ඨම දානය. සබ්බ දානං ධම්ම දානං දිනාති. සියලු දානයන් අතර ශ්‍රේෂ්ඨම දානය ධර්ම දානය. එහෙම වෙන්නේ ඇයි? අපි දන්නව නායක හඳුරු කියලා දෙලා තියෙනවනේ නේද? එහෙම වෙන්නේ වෙනත් දමක් අපිට දෙන්න පුළුවන්. ආමිෂ දානයක් දෙන්න පුළුවන්, අබේ දානයක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොන හරි දානයක් අපිට කරන්න පුළුවන්. හැබැයි මේ දානය අවසානයේදී අපි ඒකේ විපාකය අවසන් වෙනවා. සහ ඊළඟට මේ එහෙම දානයක් දීලා පසුවදාට මිත්‍යා දෘෂ්ටි වෙලා ඉන්න පුළුවන්.
නැවත පව කරලා සසර ඇවිදින්නත් පුළුවන්. හැබැයි ධර්ම දානය පූජා කිරීමෙන් මේ ධර්මයේ පූජා කිරීමෙන් ධර්ම දානය කිරීම තුළින් අපිට පුජ්‍යලේ ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්න පුළුවන්. ඒ නිසා මේ ත්‍රිපිටකය ආශ්‍රය කරගෙන අපේ පොඩි හාමුදුරන් හන්දලා තව ඉස්සරහට තරණ හාමුදුරන් හන්සලා නායක හාමුදුරන් හන්සලා බවට පත් වෙනවා. උන්වහන්සේලා මේවා පරිශීලනය කරගෙන ගම් බිම්වල නේද මහා ජනතාවට උදී ජන පහන් සංවේගී පිණිස නිරන්තර ධර්මානුශාසනාවන් පවත්වනවා. ඒ හරහා නේද සම්‍යක් දෘෂ්ටික මහා පිරිසක් බිහි වෙනවා. ඒ පිරිස අතරින් සමහර විට ජනනායකයෝ බිහි වෙන්න පුළුවන්. මේ ජනනායකයෝ අධර්මිෂ්ඨ නොවන ධර්මිෂ්ඨ නායකයෝ බිහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට රාජා බෞද්ධ ධම්මිකෝ කියන අභිවසන් කරන්නේ. නේද? ඕන පූජාවක් තියලා අපි කියන්නේ මොකද්ද? දේවෝ වස්සතු කාලේන කලට වැසි වසීවා ඒත්වතු සාර වේවා ධනය නේද? සතුටු සිතින් ඉන්න ධනයක් ජනතාවක් නේද? දැන් අපි ඒවා කියන්න ඕනේ නෑ. දැන් සතුටු ඉන්න කියලා අපිට අහන්න බෑ. ඉතින් ජන සතුටු වේවා නේද? සන්තුෂ්කෝ කියලා කියන්නේ ඒකනේ නේද? රාජා බෞද්ධ ධම්මිකෝ. ඔය හතරම එකට එකක් ඒකාබද්ධයි. රජු දැහැමි වෙනකොට ගහේ කොළත් පෙන් රස වෙනවා නේද? අර කතාවක් අහලා තියෙන මේ ත්‍රිපිටකයේම තියෙන කතාවක් අහලා තියෙනව නේද? අර කටු වෙනකොට මේ රජුරෝයි මේ පුරোহিතේ විශ්වලාගෙන ගියයි කියන නේද? යාම මේ කටු වකුලක් අයින් කරනවලු ගෙදර. අයින් කරනකොට කට්ටක් කෑනවා. කට්ටක් කෑනකොටම බනින්නේ කාටද? රජුරෝට බෑ. දැන් ඒක ඇයි එහෙම බන්නේ කියලා හේතුවක් තියෙනවනේ. ඉතින් මේ පුරোহিතයා ඉන්නේ නැති රජු විශ්වලාගෙන ආපහු ගිහලා අර ගෑනු කෙනාට බනින්න හදනවා. එයා මේ හොර හතුරු එනවා. එන නිසා කටුවකුළු දානවා ඒ ඉස්සරහට. දාලා ඒගොල්ලෝ ගිහලා කැලේ හැංගිලා හිතා ගන්නවා. උදේට ඇවිල්ලා කටුවකුළු අයින් කරනවා. ඒක ඇනනවා කකුලේ. කකුල යනකොට බනින්නේ කාටද? රජුරට. හේතුවක් තියෙනවනේ. පුරোহিතයා පස්සේ ඇදලා ගන්නවා නැත්නම් රජුරෝ අඩු අරගෙන ගිහලා අර ගෑනු කෙනාව කපන්න පුළුවන්. එඳ ඇදලා අරගෙන ගෑනට කියලා දෙනවා. මෙන්න මේකයි. මේ බණින එක හරි සාධාරණයි. ඔයාලට බණින එක හරි. ඇයි ඒ? දැන් හොරහතුරන්ගෙන් ජනතාව ආරක්ෂා කරා නම් වැඩ පිළිවෙලක් ඉදුවා නම් එයාලට කටුවකුළු දාලා කැලේ බණින්න වෙන්නේ නැහැ. නේද? එතකොට එහෙම වෙනවනේ. දැන් අරක නිසානේ ඒක. කටුවකුළු අයින් කරන්නේ. ඒ කට්ට ඇනිච්ච නිසා එයා ගන්න රජුලන්ට මේ ඒක ඉංග්‍රීසි දන්නේ නැති හින්දා වෙන මොනවා හරි කියන්නේ. නේද? දැන් නම් ගෝ හෝම් නේ කියන්නේ. දැන් අර එහෙම වුණා. ඒක හේතුවක් තියෙනවා. ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. අපි මේ ඉගෙන ගන්න දේවල්. නිසා මේ අපේ ත්‍රිපිටකය කියලා කියන්නේ අපි විතරක් නෙවෙයි මුළු සමාජයක්ම නිවැරදි කරන මාර්ගයක් තමයි මෙතන පැතිරලා තියෙන්නේ විශේෂයෙන්ම නිවන් මාර්ග. නිවන් මාර්ග. ඒ කියන්නේ ඒ නිවන සඳහා සීල සමාධි ප්‍රඥා කියන ඒ අනුපූර්ව ප්‍රතිපදාව කොහොමද රකින්නේ කියලා විවිධාකාරයෙන් බුදුරජාණන් විවිධ අවස්ථාවන්දී ප්‍රකාශ කරපු ආකාරයෙන් තමයි ත්‍රිපිටකය තුල අඩංගු වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක මහා පුණ්‍ය නිධානයක් නේද අපිට ඒක හිතා ගන්න බෑ. නිසා මේ ලෝකෙට පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රෝයන් උන්වහන්සේ අපේ ජීවිතය ඇසුරින්ම තමයි අපේ සත්‍ය මතු කරලා දුන්නේ. ඒ සත්‍ය මතු කිරීම තුළින් අපේ මේ ජීවිතය සරු කරන්නට, ඒ වගේම පරලෝක ජීවිතය සුගතිගාමී කරන්නට, ඒ වගේම මේ සසර දුකින් දුමහා සත්වයන් ඈතර කරවන්නට මහත්පාර වෙන මේ මහා ධර්මයේ පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස මෙච්චර වෙනුමයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා මූලිකවම වෙච්ච අපේ ආන්දරපුරේ අපේ දිසාපාලක ස්වාමීන් වහන්සේ අපේ ගෝනගල අපේ ඥානාලෝක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට මේ අනුමත කරන්න එපා සංඝ සභාවේ නේද මම කියන්නේ ස්වාමීන් වහන්සේලා කියන්නේ තියෙන්න ඕනේ ඒ පළාත ප්‍රදේශයේ ඉන්න නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට ඒ වගේ මේ දායක පින්නතුන් දැන් මේ කීප දෙනෙක් න්යා තේල් කරදර වැඩි නේද වියදම වැඩි ඒ මහා කාලයක් මේක කැපකිරීම පුදුමාකාර තිබුණ වෙනවා පහසුම කාලයක තමයි මේ පින්කම කරන්නේ. ඒක කවදාවත් හිතේ අමතක වෙන්නේ නැති පින්කමක් මේක. මේ මහා පින්කමට දායක වෙච්ච ඒ සියලුම දායක වෙනුතුට ඒ වගේම මේකට මූල්‍ය ආධාර සහ පරිත්‍යාග කරන්නට යෙදුන අපේ එදිගොම් ආයතනයේ අපේ සේවය කරන අපේ දායක මහතුරු නැතුළු අපේ ගම්පහ ප්‍රදේශයේ පින්තුන් නැතුළු ඒ වගේම අපේ අනුරාධපුර ප්‍රදේශයේ අපේ පින්තුන් නැතුළු සියලුම දෙනාට අපේ නායක හඳුනන වහන්සේ ඇතුළු සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය වැඩි වැඩියෙන් දියුණු වේවා. කරදර බාධක තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරීභූත වේවා. ඒ වගේම දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාදයේ සැලසේවා. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න උන්වහන්සේලා ගෙන යන මේ මහා කර්තව්‍ය වඩා සාර්ථක වේවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ආවට ගියාට නෙවෙයි අපේ ගුණගල අපේ නායක හඳුරෝ ආරම්භ කරලා තියෙන මුරුමහත් ලංකාවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය පදනම් කරගෙන අනිකුත්
විහාරස්ථාන මුලික කරගෙන පුරා විද්‍යාත්මක වටිනාකම් තිබෙන ස්ථාන ලියාපදිංචි කරලා ඒ වගේ මේ ස්ථාන අවශ්‍ය කරන ආයතන වලට සම්බන්ධ කරලා මහා සමිති කියන්නේ මේ විශේෂයෙන්ම සංවිධිත ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරලා උන්වහන්සේලා තවත් සේවාවක් කරනවා. මේ අතර වාරෙදී උන්වහන්සේ තවත් පරක් උන්වහන්සේට වඩින්න වෙනවා මේ ප්‍රදේශයට. මේ පළාතේ තියෙන තාම වටිනාම ශ්‍රේෂ්ඨ ස්ථාන ආරක්ෂා කරගන්න. ඒ නිසා මේ මහා කර්තව්‍ය සාර්ථක කරගන්න උන්වහන්සේලාට නිරෝගී භාවයේ දීර්ඝායුෂ වඩා වර්ධනය වේවා. ඒ වගේම කරදර බාධක දුක් දුම්නස් රෝග පීඩා ආදී දුරීභූත වේවා. දරදා ස්වාමීන් වහන්සේ ඒ වගේම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රණවැච්ච රදුන්ගේ ද්‍රෝණය සර්වදාතුන් වහන්සේලාගේ දීවගේ සෑරදුන්ගේ මහා පිහිට ඒ සැලසේවා ආරක්ෂාව සැලසේවා කරනා වූ සියලු කටයුතු සර්පකාරණ සාර්ථක වේවා. ගොවිතැන් වෙලෙහෙළදාම් ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඒ වගේම රැකී ආරක්ෂා කටයුතු මේ විකිනෝපී සියල්ලක්ම සර්පකාරණ සාර්ථක කරගන්න මේ උදාර මහා පින්කමේ ආනිසංස එකලසම හේතු වේවා. වාසනාව වේවා ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා කියලා නේ ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්ථා චුම්මත්ථා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු අපි දෙවියන්ට වගේ මළගිය ඥාතීන්ටත් පින් දෙනවා. අපි අපේ රමින් ජන්මාන්තරගත වුණ සියලුම ඥාතීන්ට පිටිකේ ඥානසිය නායක හාමුදුරුවෝ, ඥානවාස නායක හාමුදුරුවෝ, ඒ වගේම අපේ නායක හාමුදුරන්ගේ දේවෝත්තමයන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට, ඒ වගේම දායකකාරක ආදීන් නමින් ජන්මාන්තරගත වුණ සියලුම පාර්ශ්වයේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ඒ ඥාතීනුත් උපනුපන් භවයක් පාසා සතර පා දුක් වලින් මිදී දිව්‍ය සර්වමනු සැප කෙලවර උතුම් වූ නිවන් අවබෝධය පිණිස මේ පිළ හේතු වාසනාව වේවා කියලා අපි ඉදං ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාද සැලසේවා කියලා අපි තේරාසනේ වැඩ සිටින මෙම පිරිවෙනෙහි පරිණාධිපති අතිගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේ ඒ වගේම අනුශාසනාව සිද්ධ කරපු අම්පාර අධ්‍යාපන අධ්‍යක්ෂක ගෞරවනීය විහාරාධිපති නායක මාහිමිපාණන් වහන්සේ ඒ වගේම පරිවේනාචාර්ය අපේ පඬිතු හාමුදුරුවෝ ඇතුළු මහා සංඝ පිරිවෙන් විහාරවාසී මහා සංඝරත්නයන් අවසරයි හඳුන්වා දීමක් සිද්ධ කළ යුතු වෙනවා අපේ ගෞරවනීය පඬිතු හාමුදුරන් වහන්සේලාට. මේ ඉදිරිපස අපි සම්බන්ධ වී සිටින්නේ අපි මේ සත්කාරයට මූලිකව අපි වාර්ෂිකව සිද්ධ කරගෙන එනවා මේ වැඩසටහන. පසුගිය වසර දෙකේ සිද්ධ කරන්නට බැරි වුණා රටේ තත්ත්වයන් සැලකිල්ලටගෙන. ඒ නිසා මෙවර මේ පින්කම මේ පිරිවෙන මූලික කරගෙන සිද්ධ කරමුයි කියලා අපි කටයුතු සංවිධානය කරගත්තා. අපි සිහිපත් කරන්නට ඕනේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභිකපේ දීගවා අපි සුසීම නායක හාමුදුරුවන්ට තමයි මම මුලින් කතා කරලා මතක් කරා මේ වගේ වැඩසටහනක් තියෙනවා මට පිරිවෙනක් සූදානම් කරලා දෙන්න අම්පාර දිස්ත්‍රික්කයෙන් කියලා. ඒ වෙලාවේ තමයි අපේ අධ්‍යාපන අධ්‍යක්ෂක අතිගෞරවනීය නායක මහින්පාණන් වහන්සේගේ සාමාන්‍ය මහා නිකායේ අම්පාර සංඝ සභාවේ ගරු ලේකාධිකාරී නාහිමිපාණන් වහන්සේගේ නම්බරේ දුරකථන අංකය මට ලබා දුන්නා. නායක හාමුදුරුවෝත් පංචහාරන්ට කතා කරලා පස්සේ මමත් කතා කරලා මෙහෙම අපේ වැඩසටහනක් තියෙනවා. නායක හාමුදුරුවෝ මේ පිරිවෙන නම් කළා. මේ වැඩසටහනට අපි මේ පිරිවෙන තෝරගත්තයි කියලා ඒ කටයුතු දිගින් දිගට සම්බන්ධීකරණය කරමින් අපිට පූර්ණ අනුග්‍රහය මේ කටයුත්ත සාර්ථක කරගන්න පිරිවෙන් විහාරස්ථානයෙන් අපිට ලැබුණා. අපි ඊටාමගේ කොට සැලකනවා. ඉතින් මේ ගම්පහ සෙට්‍රෝ සමාජ සත්කාරක සංවිධානය කියලා මේ ටෙලිකොම් ආයතනයේ සේවය කරන අපේ මේ තරුණ සහෝදර අපි කීප පොලක්ම ඉන්නවා සමාජිකාවන්. ඉතින් ඒ නායකත්වය ගන්නේ සභාපතිතුමන් තමයි. ටෙලිකොම් ආයතනයේ කළමනාකාර දෙපොළ තමයි මෙතන සම්බන්ධ වෙලා සිටින්නේ. අපේ සභාපති හැටියට කටයුතු කරන්නේ මොහන් ජයමහා මහත්මයා. ඒ වගේම උපසභාපතිතුමන් හැටියට කටයුතු කරන්නේ අපේ රන්දික කුමාරපීලි මහත්මයා.
ඒ වගේම අපේ සමාජික මහත්මයෙක් හැටියට සම්පත් මහත්මයා මේ අවස්ථාවට සහභාගී වෙනවා. එතුමත් මහා සමාජ මෙහෙවරක් කරන්නේ අලියතුන් සම්බන්ධව හීලේ අලියතුන් සම්බන්ධව මහා මෙහෙවරක් කරන ගම්පහ ප්‍රදේශයේ තරුණ මහත්මයෙක්. ඉතින් ඒ ඇතුළු අපේ කණ්ඩායම තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ සෙත්‍රෝ සමාජ සත්කාරක සංවිධානයේ හැටියට. ඉතින් අපේ එළවනාසී දේවානන්ද සමාජ සත්කාරක වැඩසටහන හැටියට අනුරාධපුරයෙන් අපි දෙගොල්ලෝ එකට එකතු වෙලා හැම වැඩක්ම අපේ කෙරෙනකොට අපි කටයුතු කරන්නේ. නිසා අපේ පැත්තෙන් අවශ්‍ය කරන මේ සංවිධාන කටයුතු මේ පැත්තෙන් සම්පත් දායකත්වය දෙනකොට සංවිධාන කටයුතු හැටියට අපෙන් කටයුතු කෙරෙනවා. ඉතින් මෙහි පූර්ණ සම්පත් දායකත්වය සිද්ධ කරන්නට යෙදුනේ අපේ ගම්පහ සෙත්‍රෝ සමාජ සත්කාරක සංවිධානයේ මගින්. එහි සමාජිකාවන් තමයි මේ ත්‍රිපිටක පරිත්‍යාගය සඳහා සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් ඒ වගේම අපිට තව සමාජික මහත්මයෙක් මේ ත්‍රිපිටක ග්‍රන්ථ වලටම ඇතුළත් කරලා ලබා දුන්නා. අපවත් වදාළ අපේ රේණුකාණී චන්දමිවල නායක මාහිමිපාණන් වහන්සේ විසින් රචිත සහ ඒ මුද්‍රිත ග්‍රන්ථ සමූහයකුත් මේ ධර්ම ග්‍රන්ථ ගොඩට ඇතුළත් වෙනවා සමූහයට. ඒ අනුව ඒවා සුරක්ෂිතව තබා ගැනීමට අපි මේ වැඩසටහන තුළ අල්මාරියක් සහ මේ අවශ්‍ය කරන ඒ පොත්පත් සුරක්ෂිත කර ගැනීම සඳහා අවශ්‍ය කරන පහසුකම් මේ සමගම සිද්ධ කෙරෙනවා. ඉතින් මේ පිළිබඳව කෙටි අදහස් දැක්වීම් දෙකකට පමණක් අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගම්පහ සෙත්‍රෝ සමාජ සත්කාරක සංවිධානයේ වෙනුවෙන් කවුරු හරි මේ අවස්ථාවේදී මම ඉල්ලා හිටිනවා අපේ නායක මහමිපාණන් වහන්සේලාගේ දැන ගැනීම පිණිස අදහස් දැක්වීමක් සිද්ධ කරන හැටියට ඉන් අනතුරුව අපේ පාර්ශවයේ වෙනුවෙන් අදහස් දැක්වීමක් සිද්ධ කරන හැටියට මේ අවස්ථාවට සහභාගී වෙනවා අපෙන් අනුරාධපුර මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සමාජ සේවා නිලධාරීතුමන් අපේ සහෝදර මහත්මයා සහභාගී වෙනවා. ඒ වගේම අනුරාධපුර බන්ධනාගාරයේ සේවයේ නියුතු අපේ හේරත් මහත්මයා සහභාගී වෙනවා. ඒ වගේම අපේ ග්‍රාම නිලධාරීතුමිය මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ වගේම අපේ වැඩිහිටි සමිතියේ නිලධාරී මණ්ඩලයේ සහ සමාජික හැමදෙනාමත් දහම් පාසලේ දූ දරුවනුත් මේ අවස්ථාවට සහ සම්බන්ධ වෙනවා. මේ හැමදෙනා වෙනුවෙන් අපේ ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු හේරත් මහත්මයා හෝ සමාජ සේවා නිලධාරීතුමන් දෙපළෙන් කවුරු හරි ඒ අවදහස් දැක්වීම සිද්ධ කරන හැටියට සිහිපත් කරනවා මේ අවස්ථාවේ. මුල් අවස්ථාව අපේ ගම්පහ සෙත්‍රෝ සමාජ සත්කාරක සංවිධානයේ වෙනුවෙන් අවස්ථාව ලබා දෙනවා. මුතුන් ගෝණ පරිණාමපති ස්වාමීන් වහන්සේගෙනුත් ඒ වගේම ආරාධපති ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩමදාල සියලු ස්වාමීන් වහන්සේගෙනුත් ඒ වගේම අපේ රටාට අනුරාධපුරයේ කැපෙමිනි වැඩම කරන ලද ඒ ගෝණගල ඥානලෝක ස්වාමීන් වහන්සේගෙන් සහ පැමිණි ඒ දහම් පාසලේ ඒ වගේ වැඩිහිටි සමිතියේ දාරාල් මිලකුරම ගම්වාසී සියලු ඥානවෝ ඒ සමාජ සේවා මාර්ගයේ සියලු අපේ මුතුන් දෙවියන්ට අවසරයි. ඇත්තටම මේ රටාන ආරම්භයේදීම අපේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ දීර්ඝ විස්තරයක් කළා මේ පන්සලේ පිරිවෙනේ ඉතිහාසය. ඒ වගේම ත්‍රිපිටක බුද්ධ දාන ත්‍රිපිටක ග්‍රන්ථමාලා පිළිබඳ විස්තරයකුත් මම හිතනවා ලොකු විස්තරයක් කරපුවා. ඉතින් අතරම අපි ගොඩක් අහලා නැති දේවල් අපි මේක පුජා කරලා නමුත් අපි ගොඩක් අහලා නැති දේවල් අපි ඉතින් ඉගෙනත් අපිලා අතරම ගොඩක් සන්තෝෂයි විස්තර ටිකක් අහපුවාම අපිට මේ වගේ ලොකු පින්කමක් කරන්න ලැබීම ගැන ඉතින් අපි වාර්ෂිකව අතරම මේ අපි හතරවෙනි ත්‍රිපිටක පූජා පින්කම තමයි අතර වාර්ෂිකව කරනවා. නම් එක අවුරුද්දක් අපිට අතපසුනා කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් නමුත් දැන් අපි ආයේ මේ අවුරුද්දේ ගෝණගල ස්වාමීන් වහන්සේගෙන් අපි කතා කරලා දැන් මේ අවුරුද්දේ ආපහු එක ටිකටම කරගෙන යන්න තමයි පටන් ගත්තේ. දැන් මේ තියෙන දුෂ්කරතා තිබ්බත් අපි ගිය සතියේ තමයි ඇත්තටම ඒක සිදුනේ අපි 28 ඒ සතියේ තමයි අපි මෙහෙට මේ ඉන්කම් කරන්න ලෑස්තිලා හිටියේ. නමුත් ඒ බාරපොතත් නිසා ටිකක් මේක මගහැරුණා. නමුත් අපි ස්වාමීන් වහන්සේගෙන් කතා කරලා අපි දැන් ඉස්සරහට දැන් කොහොම විදිහට නැති නිසා මේ ළඟම දිනයක් ගාමු කියලා තමයි අපි ඊට දින මේ විහාරස්ථාන දෙකකට ඊයේ ගෝණගල විහාරස්ථානයටත් අද වහන්සේලාගේ විහාරස්ථානටත් මේ පින්කම කරන්න කලින් උදාගත්තේ.
ඉතින් අතරම මම මෙතනදී කෙටියෙන් පොඩි විස්තරයක් මගේ අපේ සමිතියේම පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කරන්න මම පොඩි වෙලාවක් ගන්නවා. මොකද මේ පින්කම් දෙකම පිටිපස්සේ ඇත්තටම මේ ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒ විශේෂයෙන්ම අපේ සෙතර සමාජ සත්කාර සංවිධානයේ ඒ සියලුම සමාජික මහත්මියෝ ඒ වගේම සමාජික මහත්මියන් නොවන හුඟක් අපේ මිතුරු මිත්‍රයන් විශේෂයෙන්ම අපිට හැමදාම මේ ත්‍රිපිටක පූජා පින්කමට උපකාර කරනවා. අපේ ඕස්ට්‍රේලියාවේ පදිංචි අපේ සහෝදර ඒ හිතවත් මහත්මිය පිරිසක්. ඒගොල්ලෝ නිතරම යෝජනා කරනවා මේ වගේ හුඟක් අනුපාඩු තියෙන විහාරස්ථානයක අපිට පූජා පින්කමක් කරමු කියලා. ඉතින් ඒ සියලු දෙනා මේ අවස්ථාවේ මම සිහිපත් කරනවා. ඒ වගේම අපේ සමාජික මහත්මියන් ඇතුළු අපේ ආයතනයේ ඒ වගේම අපි වෙන ආයතනවල සේවය කරන සියලුම අපේ මිතුරු මිත්‍රයන් මේ පින්කම් ගැන කියපු තැනින්ම ඒගොල්ලෝ ඒගොල්ලන්ට හැකි උපරිමයෙන් ආධාර උපකාර මූල්‍ය ආධාර ඒ වගේම සම්පත් දායකත්වයන් ගොඩක් කළා. ශ්‍රමයන් තුඟක් අපිට දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ඇත්තටම විශේෂයෙන්ම ඊළඟට මගේ පුණ්‍යානුමෝදන ස්ථානය පිළිගන්නේ අපේ ගෝණගල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් මේ විහාරහල්මිල්ල කොළම ගම්වාසී සියලුම දෙනා මම හිතන්නේ මම කියුවා. මොකද මම පෙරේදා දවස් දෙකකට කලින් කතා කරනකොට දිවා රෑ දිගටම මේ ඔක්කොම බඩු පැක් කරන ඒවා පොත් අහුරන ඒවා එතකොට ඒ ස්වාමීන් වහන්සේ දැන් අපි මේ බඩු ඇත්තටම අනුරාධපුර දුම්රිය ස්ථානයේ තමයි ඔක්කොම ගෙනාවේ. එතනින් ස්වාමීන් වහන්සේගේ පන්සලට තමයි ඔක්කොම බඩු ගෙනල්ලා එකතු කරේ. එතනින් බස් එකේ දාන් මේට බඩු ගෙටියෙන්න. ඉතින් එතනකොට ඒ බඩු දුම්රිය ස්ථානයේ ගෙනල්ලා පැක් කරලා මේ ඔක්කොම වෙන් කරලා සමහර බඩු අනුරාධපුර කැම්ප් එකේ මිලදී ගන්න. ඒ වගේම ඊට පස්සේ මම දැන් කලින් දවසේ රෑ එළි වෙනකම්ම ඉතිත් නෑ මේ සියලුම දෙනා දහම් පාසල් ආචාර්ය මණ්ඩලයත් වැඩිහිටි සමිතියේ සියලුම ඒ අපේ මේ දැන් අම්මා තාත්තලාත් ඒ සියලු දෙනාම මම හිතන්නේ රෑ එළි වෙනකම් මේ බඩු පැක් කරන ඒවා ඒ වගේම දැන් අද දිවාහාරයටත් අපිටත් කයියේ ඉඳන් කෑමක් ළඟ කෑම උයනේ ඔක්කොම මම හිතන්නේ ඊයේ රෑ එළි වෙනකම් අර අපේ සමාජ අමාත්‍යත් කිව්වා එළි වෙනකම්ම දීදිත් නෑ තෙල් ගහන්නත් ගියා ලොකු කැපකිරීමක් කරලා තියෙනවා. මේ හුඟක් දුක් වෙනවා ඇත්තටම මේ දෙයට මේ සම්බන්ධුනේ. ඉතින් ඒ සියලු දෙනාටම මම මෙතනදී මගේ අපේ සමිතිය වෙනුවෙන් මම පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය මම පුද කරනවා. ඒ වගේම ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ප්‍රසවා මේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. ඉතින් අපේ ඇත්තටම බලාපොරොත්තුව මේ පොත් හුඟක් උපරිම විදිහට අධ්‍යයනය කළා. ඇත්තටම දැන් තරගාටුවල කියන්න ඕනේ අපේ රටේ දැන් මේ ඉතිහාසයයි ධර්මයයි පිළිබඳ එක විවිධ මත පළ වෙලා දැන් මේ විද්‍යාලෘෂ්ටික භාගයක් දැන් එනවා මේ කොච්චර ධර්මයේ තිබ්බා. ඉතින් ඒවට අහු වෙන්නේ නැතුව මේ නිර්මල මේ ත්‍රිපිටක පොත් වහන්සේ ජීවිලා තියෙන නිර්මල බුදුදහම අධ්‍යයනය කරලා මේ සසුන තව ටිකක් කාලයක් පවතින්නට අවශ්‍ය තවත් මේ ඉදිරියට ඇවිල්ලා මේ බරපතලට අරගෙන මිනිසුන්ට ඒ සුපුරුදු නිර්මල දහමම දේශනා කරලා මේ ධර්මයේ තව ටිකක් කාලයක් අපේ රටෙත් ඒ වගේම රටෙන් පිට ලෝකෙට ගෙනියන්න හැකි උත්සාහයක් ගන්න කියලා මම අපේ ප්‍රාර්ථනා කරනවා මෙතනදී අවසන් වශයෙන්. අපි කවුරු හරි අවස්ථාවක් ලබා දෙනවා ඒ අපි වෙනුවෙන් අදහස් දැක්වීමක් සිදු කරන්න. මුලාසනයේ වැඩ වාසය කරන මේ විහාරස්ථානයේ ගෞරවනීය පරණපති ස්වාමීන් වහන්සේ, ඒ වගේම විහාරස්ථානයේ විහාරාධිපති අපේ හම්බුන් වහන්සේගෙන්, ඒ වගේම විහාර පාලකම විහාරාධිපතිතුමා ශ්‍රී සුබද මහ විහාරස්ථානයේ විහාරාධිපති අපේ ගෞරවනීය හම්බුන් වහන්සේගෙන්, ඒ වගේම පිරිවෙන් ආචාර්ය අපේ හම්බුන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම තමයි සේත්‍ර පදනමේ ශ්‍රී දේවානන්ද පදනමේ අපේ සභාපතිතුමා උපසභාපතිතුමා සහ ඒ නිලධාරීතුමාගේ අවසරයි. විහාර හල්මිල කුරුම විහාරස්ථානයේ ශ්‍රී සුගත දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය ශ්‍රී සුදරුවෝ, ඒ වගේම සෝදජේ සුගත සංවිධානයේ අපේ නිලධාරී මණ්ඩල සහ වැඩිහිටියෝ සියලු දෙනාගේම අවසරයි. අපි මාස ගානක් තිස්සේ උත්සාහ කරලා අපි උත්සාහය මුදුන්පත් වෙච්ච අවස්ථාවක්. ඉස්සෙල්ලාම අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි වෙනුවෙන් මේ වගේ අවස්ථාවක් උදා කරලා දුන්නට අපේ ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේට සහ ක්ෂේත්‍රෝ පදනමට. මොකද මේ වගේ මූල්‍යමය දායකත්වයේ දරුවෝ ඒගොල්ලෝ, මේවා මිලගත්තේ ඒගොල්ලෝ. අපි අනිත්
පොඩි පොඩි දේවල් ටික සම්පාදනය කරගත්ත එක තමයි අපි කරේ. වැඩි බරක් දාගෙන අපේ හාමුදුරුවෝ. ඉතින් අපිට අටමහා කුසල වලින් එකක් සිද්ධ කරගන්න අවස්ථාව සලසලා දුන්න අපේ ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේට පුණ්‍ය අනුමෝදනා මේ අවස්ථාව සිද්ධ කරන සියලු දෙනාම වෙනුවෙන්. ඒ වගේම තමයි මම වැඩිපුර කතා කරන්නේ. විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ මෙතනින් අර කතා කරන්න වෙලාවක් නැති වෙයි. මිනිස්සුන් පස්සේ අපි ආයෙත් නැතිවලා යන හින්දා ඊයේ ආපු වෙලාවේ ඉඳලා ඊයේ පාන්දර 2 ඉඳලා මේ වෙනකන් කන්න බොන්න හදන දේවල්, ඇවිල්ලා පාඩම් කරවල දේවල් ඒ හැමදේම දායකත්වයෙන් දක්වපු වචනෙන් හරි මේ පින්කම් සාර්ථක කරගෙන දායකත්වයෙන් දක්වපු අපේ සමාජික සියලු දෙනාටම මේ අවස්ථාවේදී ගෞරවනීය අපේ හාමුදුරුවෝ වහන්සේ වෙනුවෙන් සත්‍ය පදන දෙන්නම් මම ස්තුතිවන්ත වෙනවා. මේ සියලු දෙනාට මේ වගේම තමයි මට මතකයි අපේ ගමේ අවසර ඇමරිකාවේ චන්දි මහඳුරෝ ත්‍රිපිටකේ බෝධන් චන්දි මහඳුරෝ ත්‍රිපිටකේ පූජා කරපු වෙලාවේ ත්‍රිපිටක පරිත්‍යාග කරා. ඒ වෙලාවේ අපි ලොකු පෙරහැරක් කළා ත්‍රිපිටකේ පන්සලට වැඩමුනේ. ඉතින් ඒ වෙලාවේ අපිටත් කියන්නේ ඒ දේවල් ආයෙත් සැරයක් කරන්න ඉස්සනම් කියන එක අපි ඒකවල මට මතකයි 2010 වගේ සාමාන්‍ය පෙර කරන කාලේ වගේ. ඉතින් ඒ දේවල් දැන් ආයෙත් සැරයක් අපිට දකින්න අවස්ථාවක් සලසලා දුන්නාට අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ දේවල් පරිහරණය කරලා අපි ගෞරවනීය හාමුදුරුවෝ වහන්සේලාගේ ධර්මඥානය වර්ධනය වේවා කියන ප්‍රාර්ථනාවෙන් මම සම්බන්ධ වෙනවා. දැන් අපි දහම් පාසල වෙනුවෙනුත් හැමදෙනා වෙනුවෙන් පුණ්‍යානුමෝදනාව මගේ පුණ්‍යානුමෝදනාවත් එක්ක ස්තුති කතාව සිද්ධ කරන හැටියට අපි ඊයේ වැඩසටහනයි අදයි දෙකම අපේ ලේකම් හාමුදුරුවෝගේ ප්‍රධානත්වයෙන් මෙතන කරන හින්දා ස්තුති කතාව අපි හැමදෙනා වෙනුවෙන්ම අපේ නායක හාමුදුරන් වහන්සේලාටත් ඒ වගේම සිද්ධ කරන හැටියට අපේ දහම් පාසලේ උපගුරු ඒ වගේම ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු හේරත් මහත්මයාට අපි ගෞරවයෙන් ආරාධනය කරනවා හැමදෙනා වෙනුවෙන්ම ඒ පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුති කතාව සිද්ධ කරන හැටියට අපේ මේ වැඩසටහන් මාලාව સમાપ્ત කරන අවස්ථාව නිසා අපේ විහාරාධිපති තුලම සුචරිතෝදේ දහම් පාසලේ අපේ දහම් පාසල ප්‍රධානාචාර්ය තුලන්වල ඒ වගේම ශ්‍රී ලංකා රාමායන මහානිකායේ දිසාපාලකවර විහාරාධිපති තුලම සුගත මහා විහාරයේ විහාරාධිකාරී ගුණවල ඥානාලෝක ස්වාමීන් වහන්සේගේ අවසරයි. ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වෙලා අඩවම වදාළ විද්‍යාරාජ පිරිවෙනේ පරිවේනාධිපති අතින්ද්‍රයන් වහන්සේගෙන් උන්වහන්සේ සමග තුමිනුල ගැටෙමින් ඒ කටයුතු වලට සහාය දක්වන අනිකුත් අතින්ද්‍රයන් වහන්සේලා දිනාගෙන අවසරයි. පළමුවටම මගේ සීස ප්‍රණාම පුරවර සිටිනවා. මේ වැනි අවස්ථාවකට අපට සම්බන්ධ වීමට අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන් ඒ වගේම මේ ක්ෂේත්‍ර පදමේ මහා කල්යාණ මිතුරා මේ අනිකුත් කල්යාණ මිත්‍රයන් දෙදෙනා තමයි අපට මේ මාවත සූදානම් කරලා දුන්නේ. ත්‍රිපිටකය කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව අපේ මූලාසනයේ දේශනාවේදී ස්වාමීන් වහන්සේ මතක් කරලා දුන්නා. එවැනි මහා උතුම් දානයකට අපි මේ විදිහට යොමු කිරීමට අපිට මේ විදිහට එවැනි මහා උතුම් දානයකට සහ සම්බන්ධ වීමට අවස්ථාව උදා කරලා දුන්නේ අපේ ගුණගල නායක හාමුදුරන් වහන්සේගේ මෙහෙයීමේ යටතේ සෙත්පත්නේ මේ අපේ කල්යාණ මිත්‍රයන්ගේ දායකත්වය නිසා සැවීම ඔබලා අපේ කල්යාණ මිත්‍රයන් මෙවැනි උතුම් වූ කාර්යයකට අපට බොහෝ දුර ගෙවාගෙන දුෂ්කරතාවයන් මැදියේ උද මෙවැනි උතුම් කාර්යයකට සහභාගී වූ අවස්ථාව ලැබුණ නිසා ඒ නිසා ඔබලාට මෙහෙම ස්තුතියි. ඒ වගේම අපි ඊයේ දවසෙත් මේ වගේම වැඩසටහන් කීපයක් කරපුවා. අද අවසාන දවස අපේ වැඩසටහන වල අවසාන දවසේ තමයි මේ ත්‍රිපිටකය අපි මේ විදිහට පාඨ්‍යාග කරන්නට පූජා කරන්නට යොදාගෙන ඉන්නේ. බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුද්ධ භාෂිතයන් ආදී කල්යාණී මධ්‍ය කල්යාණී පරිවසන කල්යාණී යන වශයෙන් මුලමැද අග නිසි පරිදි නියම කොට දේශනා කරන ලද නිර්මල ශ්‍රී සත්‍යධර්මයේ බුද්ධ භාෂිතයේ අපි 7 වෙනි වස් කාලයට එළවෙනකන් අපිට ත්‍රිපිටකයක් තිබුණේ. පිටක දෙකයි තිබුණේ සූත්‍ර පිටකේ සාරිණී පිටකේ. බුදුරජාණන් වහන්සේ අභිධර්ම පිටකේ දේශනා කරන්නේ අපට නෙමෙයි. මොකද පු탁 දෙන අපට ඔබ අවබෝධ කරගන්න බැරි වෙයි කියලා වෙන්නේ නැති. උන්වහන්සේ අභිධර්ම පිටකේ දේශනා කරන 7 වෙනි වස් කාලයේදී මාතෘජික පුත්‍රයන් වහන්සේට ඊට පස්සේ තමයි සංකස්සපුරයට වඩම වදාළන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. එතන ඉඳන් තමයි අපිට ත්‍රිපිටකයේ උරුමය තියෙන්නේ. ත්‍රිපිටකයේ උරුමය පහුපාලින වෙනකොට පාංචසතිකා සත්සතිකා සාහසිකා යන අපි ධර්ම සංග්‍රහණ ප්‍රධාන ධර්ම සංග්‍රහණ තුනක් ඉන්දියාවේ පවත්වනවා.
ඒ ධර්ම සංගායන තුනේදීම මූලිකම අරමුණ මේ බුද්ධ භාෂිතයන් 84000 ධර්මස්කන්ධයන් ආරක්ෂා කර ගැනීම. එසේ ගමන් මාගේ එනකොට අපි ත්‍රිපිටකයේ මුද්‍රණය කිරීමක් හෝ තල්පත්වල හෝ පොල්පත හෝ ලියා තැබීමක් තිබුණේ අපේ යතිවරයාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා තමාගේ ශිෂ්‍ය පරම්පරාව හරහා ත්‍රිපිටකයේ දීර්ඝ කාලීනව අපට පරම්පරාවන් වලට දායාද කිරුවා. ඒ අය අප බාහනවර කියලා හඳුන්වනවා. ඒ මුඛ පරම්පරාවෙන් කටපාඩම් ඉගෙන අපේ යම් කිසි සිද්ධාස්ථානයකදී අපට එල්ල වූ නොයෙකුත් තර්ජන ගායන මාධ්‍ය ත්‍රිපිටකයේ අපි අතරින් වෙනසී යන තත්ත්වයකට පත්වන අපි ශ්‍රී ලංකාවට එනකොට අපේ මූලාසනීය ලෝකාන්දුරන් වහන්සේ ප්‍රකාශ කළා බැමි ඉතිහාසයේදී අපි මහා ලොකු දුෂ්කරතාවන්ට මුහුණ පාවා කියලා. ඊට පස්සේ වලගම්බා රජතුමාගේ ප්‍රධානත්වයෙන් ආලෝක බබද විහාරයේදී මාතලේ අලි විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරනවා. එසේ නොයෙකුත් පිහිනහරහා අපේ මේ නිර්මල ධර්මස්කන්ධය නිර්මල බුද්ධ භාෂිතයන් අදටත් අපි ආරක්ෂා කරමින් අපගේ අනාගත පරම්පරාවට සහ අපේ යහපැවැත්ම උදෙසා පාවිච්චි කරන්න දාගන්න තිබෙනවා. ඉතින් මේ මහා වූ ධර්ම දානයට සම්බන්ධ වෙන අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් අපි නැවතවරක් ස්තුතිවන්ත වෙනවා. ඒකට මඟ පාදලා දුන්නු අපේ නායක ස්වාමීන් වහන්සේට නැවතවරක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේට බොහොමත්ම පිං. ඒ වගේම නොයෙකුත් දුෂ්කරතා මන්දී අප සමග පැමිණි දහම් පාසල් දරුවන් සහ මේ වැඩි සංගමේ වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසි එකමුතුවේ ඒ මෑණිවරුන්ට පියවරුන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඔබගේ දුෂ්කරතාවන් මැදියේ අප හා සමග පැමිණ මේ ධර්ම දාන කටයුත්තට සහභාගී වීම සම්බන්ධ. ඒ වගේම මේකේ මහා කුසල ආනිසංසයක් ඔබලාට තිබෙනවා. ඒ ආනිසංස ඔබ සියලු දෙනාටම ලැබෙනවා. කවදා හෝ දවසක නිවන් දකින ආත්මයකදී චතුරාර්ය සත්‍ය ධර්මයේ ආબોධ කර ගැනීමට මේ ධර්ම දානය ඔබ සියලු දෙනාටම කුසලයක් වේවා හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ සියලු සම්බන්ධතාවන් සිදු කරපු අපේ නායක හාමුදුරන් වහන්සේට අපට මේ අවස්ථාවේදී මේ සියලු දේවල් ඉෂ්ට සිද්ධ කර ගැනීම සඳහා පාර සකස් කරලා දුන්නු. මේ අම්පාර විද්‍යාරාජ පිරිවෙනේ පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලාට ශීර්ෂ ප්‍රණාමයේ සහිතව මගේ උදව්පකාරී මේ අවස්ථාවේ දක්වා සිටිමින් මගේ වචන ස්වල්පන අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ මෙතුමාට ස්තුතිවන්ත වෙන ගමන් විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ අපවත් වේවදාල අතිගෞරවනීය අපේ ආචාර්ය පාදෝත්තමයන්න් වහන්සේලා. ඒ වගේම අනුරාධපුර සීසාරානන්ද මහා පිරිවෙනේ විහාරාධිපති වැඩ සිට අපවත් වේවදාල අනුනායක දුරන්දර ගිරාම්බේ ආනන්ද නායක මහින්පාණන් වහන්සේ ඇතුළු අපේ විහාර පරම්පරාවේ අපවත් වේවදාල නායක ස්වාමීන් වහන්සේලා මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. ඒ හේම්පිටකතර රත්නපුර අපේ මේ බලගල්ල රත්නපුර පරම්පරාවේ ඒ වගේම මේ විහාරස්ථානයේ විහාර පරම්පරාවේ ඒ අපවත් වේවදාල නායක ස්වාමීන් වහන්සේලාට වගේම අපිට මේ සමාජ මෙහෙවර කරන්න දෙපයින් නැගී සිට මේ ප්‍රතිබල ශක්ති සම්පන්න මේ තැනට අපිට එන්නට අපිට හේවණල්ලක් වාගේ හිටිය අපේ අපවත් වේවදාල අනුනායක හාමුදුරුවෝ ගිරාම්බේ ආනන්ද නායක හාමුදුරුවෝ අපේ මේ සංවිධානයත් අපිට සම්බන්ධ වුණේ එහෙමයි. ගම්පහෙන් කියලා තිබුණේ අනුරාධපුරයට යන්න සාරානන්ද පිරිවෙනට ගිහිල්ලා කතා කරන්න මෙහෙම අපේ වැඩසටහනක් තියෙනවා. අපිට මේකට සම්බන්ධ අපිට මේ වැඩසටහන කරගෙන යන්න අපිට සඳහා අවස්ථාවක් ලබා දෙන්නයි කියලා ඉදිරිපත් වුණ වෙලාවේදී ඒ හමු වෙලා නායක හාමුදුරුවන්ගේ හයියෙන් ශක්තියෙන් නායක හාමුදුරුවෝ අපිට හේවණල්ලක් වාගේ ඉඳලා මේ අපි දෙගොල්ලන්ට මේ ගමනේ යන්න අනුනායක හාමුදුරුවන්ගෙන් ලැබිච්ච ආශිර්වාදයේ ශක්තිය බලය අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ. මේ නම්නායක මහින්පාණන් වහන්සේ ඇතුළු අපේ ආචාර්ය පාදෝත්තමයන්න් වහන්සේලාටත් විහාර පරම්පරාවේ හැමදෙනා වහන්සේටමත් මේ විහාරස්ථානයේ විහාර පරම්පරාවේ හැමදෙනාටමත් පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී විශේෂයෙන් සිහිපත් කරමින් අපේ මේ කටයුත්තේ අපේ පාර්ශ්වයෙන් කරන කටයුතු සමාප්ත කරනවා. ත්‍රිවංශ සරණයි. දැන් මේ ලාවේ මතක් කරගන්න ඕන විශේෂයෙන්ම මේ කාර්ය අපි පිටකනොත් බලන්න පුද්ගලික දෙයක් කියන්නේ මම කාලාන්තරයක් තිස්සේම මේ බණ කියන්න අපි නාගරහඳුත් එහෙම තමයි පාවිච්චි කරන්නම ත්‍රිපිටකය. මේ ගොඩාක් අපේ තියෙන ජනප්‍රිය ධර්ම දේශනාදී කටයුතු සම්බන්ධ වෙන පොතක් අපේ ස්වාමීන් වහන්සේලාත් ඉන්නවා. ඒකෙදි මාතෘකාගත වෙන්නේ වෙන දෙයක්.
එතකොට සමාජයේ ධර්මයේ ගත වෙන එක අඩුයි. ඉතින් අපි ධර්ම ස්වාමීන් වහන්සේලා කීවනමක් ඉන්නවා මේ මාවරලේ බද්දිය වගේ සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා ඒ ත්‍රිපිටකය පරිශීලනය කරගෙන ඒ තැනට යන්න ගොඩාක් උත්සාහ කරනවා. ඉතින් ඒරෙන්න තව අපි දකින්නේ නැහැ. ඒ නිසා අපි ත්‍රිපිටක ධර්මායතනයක් හොමාගමු නේද? හොමාගමු. ඒක අපි ආරම්භ කරා මේ විදිහට පුරුදු කරලා එතෙන්ට යන්න. අපි අනුරාධපුරේ තමයි යොදාගෙන තිබුණේ මේ අපි ඒක කරන්න ඕනේ කියලා. ඒක හරි ලොකු දෙයක්. ඒක ඉස්සරහට කරගෙන යනවා. අපේ කාමනිකය මුලස්ථා තියෙන්නේ නාරායන පිට තියෙන්නේ. ඒකටත් එනවා අපේ අමරපුර නිකායට සම්බන්ධ විද්‍යෝදය පිරිවෙන සම්බන්ධයෙන් ස්වාමීනාසෙලා ඇවිල්ලා හැමදාම ත්‍රිපිටක පන්ති නිතරම පවත්වනවා. ඉතින් ඒක උත්සාහයෙන් ගොඩාක් තැන්වල තියෙනවා. ඒ විද්‍යෝදය පිරිවෙනට නේද? සියම් මහා නිකායේ ස්ථානයක් වුණාට අර ඒ ආభాසයේ තියෙනවා. අපේ නායකහඳුරු විද්‍යෝදය ඉගෙන ගත්තා. ඒ නිසා ඒක හරි වටිනවා. ඉතින් මේ නිසා අපි පුරිහම්ලකට වණ කියනකොට ත්‍රිපිටකයේම වණ කිව්ව ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කවදාවත් උපමා නපුරුවෙන් කියන දෙයක් නැහැ. මේ සූත්‍රයක් අගේ මුලින් ඉඳලා අගට කිව්වහම හොඳටම ප්‍රමාණයි. පැහැදිලි කරලා දෙනවා අපි ටයිම් වෙන්නේ නැතුව ඒක හරිම සමානයි. ඒ නිසා ඒ ත්‍රිපිටකයේ තියෙන සාරය දැන් පරිවර්තන තියෙනවා. ඒ පරිවර්තන පරිශීලනය කරගෙන ධර්ම දේශනාවන් පවත්වන එක හරිම හොඳ දෙයක්. ඒක ගම්බිම් වල මම හිතනවා ආරම්භ කරන්නයි කියලා ඒ දවස්වල තිබුණා අවන්න පිළි ධර්ම දේශනා වගේ අපි පන්සල් වල රෙකෝඩින් කරලා ඊට පස්සේ ඒක පොතක් විදියට ධර්ම දේශනා කියලා ඉදිරිපත් එක. ඉතින් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී එහෙම ධර්ම දේශනා මාලාවල් ටිකක්වත් අඩු ගානේ අපි පරිශීලනය කරන්න මේවත් උපයෝග කරගෙන. දැන් බුද්ධංගල අපේ සුසීම හාමුදුරුවෝ බුද්ධංගල හාමුදුරුවෝ මේ පවත්වන ධර්ම දේශනාවට මමත් යනවා. හැම ඉරිදාවකම වස් කාලේ ධර්ම දේශනා පවත්වන හරියටම මාතෘකාව කියනවා. මේකෙන් තමයි අද මේ ධර්ම දේශනා පවත්වන්න ඕනේ කියලා. අපි සූදානම් වෙලා යනවා. විශාල උත්පත් ප්‍රමාණයක් සම්බන්ධ කරනවා. ඊළඟට මමත් මේ දවස්වල බෞද්ධ අධ්‍යයනයේ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සිදු කරනවා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය කොළඹ මූලිකයක් මොකක්ද මතක නැහැ. ඒතර තමයි තියෙන්නේ. මම හැමදාම හැම ඉරිදාවකම දැන් මේ යනවා. යනකොට මට ලොකු ප්‍රශ්නයක් සමහර නිබන්ධන කරන්න ගියාම පොත් හොයාගන්න නැහැ. මම පන්සල් 10 15 ගණන් කරපු යන්න ඕන. මේ ගිහිල්ලා ඒ තැන් වලින් මධ්‍යම නිකායේ පොතක් ගන්න ඕන. තව තැනකින් මොනවා හරි එකක් ගන්න ඕන. හරි අමාරු දෙයක්. මේක මහා පුදුම අස්වැසිල්ල. ඉතින් මම අවුරුද්දක් විතර ඒ කාර්යය කරලා අපි විදියට ඒක අපි පුස්තකාලය පුරුදු කරනවා මේ කටයුත්ත. එතකන් අපි බෞද්ධ අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ කරගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒකම වගේ මම අතන මේ මහා මූලික වශයෙන් අදහසක් පාලනවා නම් කාට හරි මේ දානය කරන්න ඒක ගොඩාක් ලොකු මෙහෙවරක් කියන එක පිළිබඳව නැවතත් මම සඳහන් කරනවා නායක හඳුනාසියතු හැමදෙනාටම උදාරත්නාත්මක ආශිර්වාද ලැබේවා කියලා නැවත වාරයක් අපි ප්‍රාර්ථනා කරනවා. කියන්නේ ගාක් දුර බැහැර යන්න තියෙනවා නේද? කාලයකට කරන්න හොඳ නැහැ. එහෙනම් හොඳටම තෙරුවන් සරණයි. කියමයි සබ්බීතියෝ ගච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව බෞද්ධ මංගලං රක්ඛන්තු අපදේවතා සබ්බුද්ධානුභාවේන සදා සුඛී භවන්තු තේ බෞද්ධ මංගලං රක්ඛන්තු අපදේවතා සබ්බධම්මානුභාවේන සදා සුඛී භවන්තු තේ බෞද්ධ මංගලං රක්ඛන්තු අපදේවතා සබ්බසංඝානුභාවේන සදා සුඛී භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සම්වරං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ඤතු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤන්තේ කර්මමුත්තරං කුලේ නමයන්තං වන්තරං මිසෝපා සීලවන්තං ගුණවන්තං පුඤ්ඤන්තේ කර්මමුත්තරං එහෙනම් දුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සංසාර දුකින් අත් මිදේවා කියලා ප්‍රාර්ථනා කරනවා.